right. එතකොට කිලෝග්‍රෑම් කියන්නේ එක ඒකකයක්. හරිද? right. අනිත් එක මොකක්ද ඒකකේ? රුපියල් කියලා කියන්නේ තව ඒකකයක්. දැක්කද? එහෙනම් මෙතන තියෙන්නේ ඒකක දෙකක්. තේරුණාද? එතකොට මේ වගේ තැන්වල අපි අනුපාතයක් යොදාගන්නේ නැහැ. පැහැදිලිද දැන් ඒකක දෙකක් කියලා? තව අපි මෙහෙම කියනවා. ළමයි 5 දෙනෙකුගේ ස්කන්ධද කිලෝග්‍රෑම් 280යි. මොනවද කියන්නේ මේකේ තියෙන ඒකක දෙක? එකක් ඉතින් මයික් ඔන් කරලා උත්තර දෙන්න ඕනේ. මේකෙත් තියෙන ඒකක දෙක මොනවද? කිලෝග්‍රෑම්. එකක් කිලෝග්‍රෑම්. හරි. අය අනිත් එක තමයි ළමයි. ළමයි කියන්නේ ඒකකයක්. තේරුණාද? දැන් ළමයි කියලා ගයින්න පුළුවන් ඔයාලනේ. අපිට ළමයි කියලා ගන්න බෑනේ. තේරුණාද? එහෙනම් මේකේ එක ඒකකයක් තමයි ළමයි අනිත් ඒකකේ තමයි කිලෝග්‍රෑම්. දැන් එහෙනම් ඊකෙත් ඒකක දෙකක් තිබ්බ නේද? නෑ ඒ වගේම අනුපාත වලට ගන්න බෑ. දැන් තේරුණාද එකම ඒකකයෙන් කියන එක? හරි. මම එකම ඒකකයෙන් කියන එකට උදාහරණයක් දෙන්නම් ඈ. කොහොම බලන්න. මම ගන්නවා මෙහෙම. හරිද? අපි හිතමු කේක් එකක් හදනවා. කේක් එකට බටර් හැඳි 5කුයි සීනි හැඳි 12කුයි ඕනේ. දැන් බලන්න මේකේ මොනවද ඒකකේ? මැනලා තියෙන්නේ මොකෙන්ද? හැඳි වලින්. එහෙනම් බලන්න ඔන්න ඒකකේ මොකද්ද? හැඳි. දැන් දෙකේම හැඳි නේද? ඔව්. අන්න ඒ අවස්ථාවට අපි කියනවා එකම ඒකකකින් ගන්නවා කියලා. තව උදාහරණයක් කියන්න. අපි හදනවා කොන්ක්‍රීට් එකක්. හරි. ගෝවින්ද දැකලා තියෙනවද කොන්ක්‍රීට් හදනවා? ඔව්. මොනවද ගන්නෙ? සිමෙන්ති. සිමෙන්ති. මොනවයින්ද මයින්? සිමෙන්ති මයින් මොනවයින්ද? තාච්චි වලින්. දැකලා තියෙනවද? සිමෙන්ති තාච්චි එකයි. අනිත් එක නා කියන්න නෙත්මි කියන්න තව මොනවද ගන්න කොන්ක්‍රීට් හදන්න? වැලි ගන්නවා. වැලි මයින්නේත් මොකෙන්ද? තාච්චි. දෙකයි. ආය ගන්නව මොනවද? මෙටල් මෙටල් කියලා ඒවට කියන්නේ පොඩි කඩලා ගන්න ඒවානේ. හරි. මෙටල්. මෙටල් තාච්චි 3යි. එහෙනම් මේකේ ඒකකේ මොකද්ද? තාච්චි. ඔන්න ඕක හරිද? අහගන්න. ඔය මේසන් වැඩ කරන බාස්මාමල කතා වෙනවා 1ට 2ට 3 අනුපාතයට තමයි යුව දාන්න කියලා. එයාලා අනුපාතය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. 1ට 2ට 3 දාන්න කියලා තමයි කියන්නේ. තේරෙනවද කොන්ක්‍රීට් එකක් හදනකොට? ඒ වගේම තව ඔයාලා ඔය බදාමනන ඒවා එහෙම දැකලා තියෙනවා නම් ඒවා ආශ්‍රිතව වැඩ කරනවා දැකලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති වැලි එහෙම දාන්න කියනවා 6ට එකක් දාන්න කියනවා 5ට එකක් දාන්න කියනවා එහෙම අහලා ඇති. තේරෙනවද? එහෙනම් අන්න ඒව තමයි අනුපාත කියන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න පළවෙනි වාක්‍යය තේරෙනව නේද? එකම අනුපාතයකින් ගන්නවා කියන එක. එකම ඒකකින් ගන්නවා. හරි. එහෙනම් පළවෙනි වාක්‍යය highlight කරගන්න. හරිද නෙත්මි? හරිද? highlight කරානේ? ඊළඟ එක බලන්න. අනුපාතයක් භාගයක් ලෙස දැක්විය හැක. ඕක බලන්න භාගයක් විදිහට දක්වනවා. මම මෙතන උදාහරණයක් මම කරනවා. මේ පළවෙනියට තියෙන ඉලක්කම තියෙනවනේ කීයද පළවෙනියට තියෙන්නේ? 5. දෙවෙනියට තියෙන ඉලක්කම මොකද්ද? 7. පළවෙනියට තියෙන ඉලක්කම උඩින් ලියනවා දෙවෙනියට ඉලක්කම තියෙන ඉලක්කම යටින් ලියනවා. එතකොට ඒක භාගයක් බවට පත් වෙනවා. තේරුණාද අනුපාතයක් භාගයක් කරන්න? මේක කියන්නේ දෙන්නෙන් කවුරු හරි කියන්නේ? 12න් 7. 12න් 7. හරි. හරි. එහෙනම් මේ දෙක උත්තර දෙක ලියාගන්න ඒ වාක්‍යයත් highlight කරලා.
හරිද? හරිස හරි. ඊළඟ එක. අනුපාතයක පද එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් එම සංඛ්‍යාවට තුල්්‍ය අනුපාත ලබාගත හැක. ඒ වාක්‍යයත් highlight කරන්න. හරිද? හරි. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. අනුපාතයක් ලිවීමේදී සරලම ආකාරයෙන් දැක්විය යුතුයි. ඒකත් highlight කරගන්න. හරිද? හරිස හරි. ඔය සරලම ආකාරයෙන් දක්වනවා කියන එක තමයි ඇත්තට මේ වාක්‍යයේ බෙදීම කියලා කියන්නේ. ඕම් බලන්න මම මේකෙන් කියලා දෙන්නම් ඈ. මට කියන්නේ 5යි 100යි තියෙනවා. 5යි 100යි බෙදන්න පුළුවන් ඉලක්කමක් කියන්නේ දෙකම බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතුරු නැතුව. පහ පහට පහ කීයද? 5ට 5 1යි. 100ට 5 එව්වා 20යි 20යි. ඕන් ඕකට කියනවා සරලම ආකාරයෙන් දක්වනවා කියලා. එහෙම නැත්නම් තුල්්‍ය අනුපාතයක් ලියනවා කියලා කියනවා. තේරුණාද? මේකත් කියව බලන්න දෙන්නම. 9යි 12යි තියෙන්නේ. 3 3ෙන් බෙදෙනවා. 9ට 3 එව්වා 3යි 32ක් තිබ්බා. 12ට 3 එව්වා 4යි දැක්කද සරලම ආකාරයෙන් දක්වන හැටි? එත්මි තේරුණාද? ඔව් සර්. රයිට්. ඒ උදාහරණ දෙකක් ලියා ගන්න ඕන. වාක්‍ය හතරම highlight කරගන්න ඈ. හරි. කරලා ඉවරලා මට කියන්න ඕනේ මේක අයින් කරන්න ඈ. හරිස හරි සර්. හරි. netme ඔයාගේ ෆෝන් එකෙන් ෆොටෝ ගන්න පුළුවන්ද? ඔව් සර්. හරි. කාවින්ද ෆොටෝ ගන්න දන්නවද? ඔව් සර් හරි. එහෙමනම් ටග් ගාලා මෙන්න මේ ප්‍රශ්න 1යි 2යි 3ක් තියෙනවා මෙතන. මේ ප්‍රශ්න 3 කරන්න බලන්න කරලා ෆොටෝ ගහලා එවන්න මට. හැබැයි තුනම කරලා නෙමෙයි එක ප්‍රශ්නයක් ඉවර කරපු ගමන් ෆොටෝ ගහලා එවන්න ඕනේ. ඔයාලා කරලා ඉවරලා group එකට දාන්න ඈ. ෆොටෝ ගහලා.
හරි නෙත්මිගේ පළවෙනි ගානේ ගණන් 4 හරි නෙත්මිය. දෙවෙනි එකත් හදන්න. දෙවෙනි එකත් හදලානේ. හරි. දෙවෙනි එකෙත් ගණන් 4 හරි. නෙත්මි තුන්වෙනි එකත් හදන්න. තුන්වෙනි එකේ බැරි ඒවා තියෙනවා නම් ඉතුරු කරන්න. බැරි ඒවා තියෙනවා නම් මම පන්තිදි කියලා දෙන්නම් ඈ. හරි ගණන් කාවින්ද ඇහෙනවද මං කියන එක? කාවින්ද ඇහෙනවද? ඔව් සර්. හරි. ඒකේ මේ පළවෙනි ගානේ තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි වැරදි. තුන්වෙනි ගානයි හතරවෙනි ගානයි සරලම ආකාරයෙන් නෙමෙයි දක්වන්න තියෙන්නේ. අනුපාත විදිහට අනුපාත භාග විදිහට ලියන්න තියෙන්නේ. එතකොට 100න් 5යි 12න් 9යි ලියන්න ඕනේ. තේරුණාද? ඔව් සර්. ඒ කියන්නේ ඒක සරලම ආකාරයෙන් දක්වන්න ඕනේ නැහැ. සරලම ආකාරයෙන් දක්වන්න කියලා තිබ්බොත් විතරයි දක්වන්නේ. ඔයා අර උඩ මං දුන්න උදාහරණ දෙක බලන්න හැදුවද? ඒකේ තෝවමන තිබ්බනේ. මේ ඔයාලා දෙන්නම දැන් මේ පල්ලේ හරිය ගණන් හදනවා නම් අනුපාත 3ක් එහෙම තිබ්බොත් සරල කරන්න ඒ තුනෙන්ම බෙදෙන සංඛ්‍යාව තෝරන්න ඕනේ. තේරුණාද? අර 6 වෙනි ගාන 7 වෙනි ගාන එහෙම අනුපාත 3ක් තියෙනවනේ ඉලක්කම්. ඇයි නෙත් මේ පළවෙනි එක බැයිද? ඈ නෙත් මං කියන එක ඇහෙනවද? පුළුවන් ඇයි පළවෙනි එක? එතකොට තුන්වෙනි එකේ දෙවෙනි එක හරියයි. තුන්වෙනි එකේ මේ දැන් ඇවිල්ලා තියෙනවනේ උත්තරයක්. තුන්වෙනි එකේ උත්තරයක් ඇවිල්ලා තියෙනවනේ. ඇහෙනවද? ඔව් සර්. ඒ තුන්වෙනි එකේ ඇවිල්ලා තියෙන උත්තරේ නැවත දෙකෙන් බෙදන්න. අය පාරක් දෙකෙන් බෙදන්න. හරිද? පැහැදිලිද? ඔව් සර්.
ඉතින් අපතන කියන්නේ අපාකම් හරි දැන් නිත්මිගේ උත්තර හතරම හරියයි Recording in progress. මේ කාවින්දගේ තුන්වෙනි උත්තරේ වැරදි. කීයෙන්ද තුන්වෙනි උත්තරේ බෙදුවේ? 4 48 හතරෙන් බෙදපුවම 10යි. සර් ඔව් ඔයා ඉවලා තියෙන්නේ තුන්වෙනි එකේ 5යි 5යි 8යි නේද? හා එක දෙක මම කියලා දෙන්නම්. හරි 6යි 7යි හරි. 8වෙනි එකේ හදන්න දන්නේ නැන්නේ. මේ දෙක තියන්න මම මේ දෙක කියලා දෙන්නම්. ඉන්න කාවින්දත් හදනකම් ඈ. හා සර්. නෙත්මි ඔයාගේ 6 වෙනි එකේ මැද වැරදි ඈ. 6 වෙනි එකේ මැද්ද ආයෙ බෙදලා බලන්න. 15 බෙදලා බලන්න ආයෙ. තේරුණාද වැරද්ද? සර් මගේ ඔයාගේ හරි. ඔව් සර් 5 ඉන්නේ නේ. හා.
පහ දාගන්න දෙන්න. බලාගන්න මේ ගණන් දෙක මම කියලා දෙන්න. හරි. මෙව්වගේ භාගනේ තියෙන්නේ. මේ භාග තියෙන ඒවායි කරන්නේ යට තියෙන හරයේ කුඩා පොදු ගුණාකාරයෙන් වැඩි කරන්න. හරි. දැන් කුඩා පොදු ගුණාකාරයේ පාඩම කරානේ දා මතකද? හරි. 2යි 3යි මොකද්ද කුඩා පොදු ගුණාකාරය? බලන්න කියන්න. 6 2යි 3යි 6. එහෙනම් මේකත් වැඩි කරන්න 6ෙන්. මේකත් වැඩි කරන්න 6ෙන්. 6ෙන් වැඩි කරද්දි. හරිද? කැපෙනව නේද මෙහෙම? 3ට 3 ඒවා 1යි. 6ට කීයද? 2යි. තේරුණාද? 2ට 2 ඒවා 1යි. 6ට කීයද? 2යි. 3යි. දැන් 1 වරක් 3 කීයද? 3යි. 3 තේරුණාද? 1 වරක් 2 2යි. 2 එක දෙක උත්තරේ ගන්න හැටි. පැහැදිලිද? ඔව් සර් හරි. දැන් මම කියලා දෙනවා 8 වෙනි ගාන. 8 වෙනි ගානේ මේ දෙපැත්තම x අකුරෙන් බෙදන්න. ඔය කොහොමද තියෙන්නේ? දෙපැත්තම x අකුරෙන් බෙදන්න. දැන් x අකුරෙන් බෙදද්දි මේ x අකුරට මොකද වෙන්නේ? මේ x අකුර කපලා යනවනේ. මොකක්ද ඉතිරි වෙන්නේ? 2. 2 5. තේරුණාද? රයිට්. ලියාගන්න ඒ ගණන් දෙක. සයිපාරක් කියලා දෙන්න කෝලා කියලා කට්ටුනා. කොයි ගානද? 5ද 8ද? 5. පස්වෙනි ගාන. මේ ගණන් දෙකේම හරය තියෙන්නේ. හරය 2යි 3යි තියෙන්නේ. ඒකේ කුඩා පොදු ගුණාකාරයෙන් වැඩි කරන්න. මොකද්ද 2යි 3යි කුඩා පොදු ගුණාකාරය? 6. 6. එහෙනම් ඔයාලට පේනව නේද මම මේ රතු පෑනේ දෙකම 6න් වැඩි කරලා තියෙනවා. ඒකද? ඊට පස්සේ හරයයි 9යි කපලා තියෙනවා. බෙදීම ගණන් සුළු කරන විදිහට. තේරුණාද? ඔව්. හරයයි 9යි කපලා උඩේව වැඩි කරලා තියෙනවා. එක වරක් 3 3යි, වරක් 2 2යි. එහෙම යනවා තියන්නේ. මේක කරලා තියෙන්නේ දෙකම x අකුරෙන් බෙදලා තියෙන්නේ. තේරුණාද? හරි ලියාගත්තද? ඔව් සර් right. දැන් අපි පාඩම කරමු ප්‍රතිලෝම සමානුපාතය. බලන්න. රාශීන් දෙකකින් යුත් සමානුපාතයක එකක අගය වැඩි වන විට අනිත් රාශියේ අගය අඩු වෙයි නම් එම රාශීන් දෙකට ප්‍රතිලෝම සමානුපාත වේයයි කියනු ලැබේ. right. highlight කරගන්න මේක. අයින් කරනවා ඈ. ලියාගත්තනේ? ඔව් සර්. ප්‍රතිලෝම සමානුපාතය. හරි highlight කරාද? ඔව් සර් හරි. ඔන්න නෙත්මි ඉන්නවා. නෙත්මිලා අම්මා කිව්වා නෙත්මි ඇපල් කන්න හරි පෙරේතයි කියලා. ඇත්තද? නෑ. දන්නේ අම්මා කිව්වනේ. මම අම්මා කියන දේ විශ්වාස කරනවා. මං නෙත්මිට ගෙනත් දෙනවා. දැන් නෙත්මි එක ළමයානේ. නෙත්මි එකයි උන්න මම ලිව්වා. ඇපල් ගෙඩි 3ක් ගෙනත් දෙන්න. තේරුණාද? දැන් එහෙනම් ළමයි එක්කනයි නෙත්මි විතරයි. ඇපල් ගෙඩි කීයක් තියෙනවද? 3. 3යි 3ක්. දැන් අර නිවුන්නු දෙන්න. නෙත්මිගේ යාළුවෝ දෙන්නත් එනවා.
ගෙදරට. දැන් ළමයි කීයද ඔක්කොම? තුනයි. 3යි. හංගගෙන කනවද දැන්? නෑ. එහෙනම් ඒ දෙන්නටත් දෙනවා. දැන් එක්කෙනෙකුට ඇපල් ගෙඩි කීයක් හම්බ වෙනවද? එකයි. එකයි. ඕම් බලා ගන්න. ළමයි ගාන වැඩි වුණා. දැක්කද? දැක්කද ළමයි ගාන වැඩි වුණා? ඔව් සර්. ඇපල් ගාන මොකද උනේ? අඩු වුණා. අඩු වුණා. ළමයි ගාන වැඩි වුණා, ඇපල් ගාන අඩු වුණා. ඕම් ඔය වගේ වෙන එකට අපි කියනවා ප්‍රතිලෝම වෙනවා කියලා. එක જાතියක් වැඩි වෙනකොට අනිත් જાතිය මොකද උනේ? අඩු වෙනවා. අඩු වෙනවා. හරි. එහෙනම් ඔන්න ගෝවින්ද ඉන්නවා. මහන්සි. හරිද? විභාගයේ ලකුණු. හරි. ගෝවින්ද පැය එකක් පාඩම් කරනවා. විභාගයේ ලකුණු වෙනවා 50. එහෙනම් ගෝවින්ද පැය 3ක් පාඩම් කරොත් විභාගයේ ලකුණු වෙනවා 80ක්. මහන්සි වෙන පැය ගාන මොකද උනේ ගෝවින්ද? වැඩි වුණා. වැඩි වුණා. විභාගයේ ලකුණුත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙම එකක් වැඩි වෙනකොට අනික වැඩි වෙනවා නම් අපි කියනවා මොකක්ද කියලාද? අනුලෝම සමානුපාතය. තේරෙනවද? ඔව් සර්. කොළ පාට පේනවද? අවුලක් නැද්ද? පේනවා සර්. වෙනවා. එක જાතියක් වැඩි වෙනකොට අනිත් ගාන අඩු වෙනවා නම් අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිලෝම සමාන. ප්‍රතිලෝම සමානුපාතයක් කියලා කියනවා. පැහැදිලිද? ඔව් සර්. හරි ඔන්න රයිට්. ඔන්න ඔයාලා ගෙදර තියෙනවා වැඩක්. අපි හිතමු තනකොළ කපන්න තියෙනවා කියලා. තියෙනවද එහෙම? කැලෑව ඇවිලා තනකොළ කපන්න තියෙනවද? නෑ සර්. නෑ. නෑ සර්. එහෙනම් ඉතින් ඔයාලා දෙන්න නිකන් කොරෝනා එකේ නිවාඩුවට ඉන්න ගමන් කනවද ඒව නෑ? ඒ හින්දා වෙන්නේ ඉතින් තනකොළ නැත්තේ කනවා ඇති කියලා දෙන්න. නිවාඩු කාලේ ඉතින් ඉස්කෝලේත් නෑනේ කියලා තනකොළ කපන්න තියෙනවා. අපි හිතමු හරිද මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා තනකොළ කැපුවොත් මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා තනකොළ කැපුවොත් දින ගත වෙනවා 3ක්. ඔයාලා ගෙදර තියෙන තනකොළ සම්පූර්ණ කපන්න මිනිස්සු 10 දෙනෙක් අපි පොලියට දීලා නේද සල්ලි දීලා අරගෙන 10 දෙනෙක් එකතු වෙලා වැඩ කෙරුවොත් දින 3ක් යනවා. හරි. මට කියන්න මිනිස්සු 5 දෙනෙක් ගත්තොත් දින කීයක් ගත වෙයිද? දැන් මිනිස්සු ගාන අඩු වෙනකොට දින ගාන මොකද වෙන්න ඕන? අඩු වෙනවා. අඩු වෙන්න ඕනේ. වැඩි වෙනවා. අඩු වෙනවා නම් ඉතින් සෝක් එක මිනිස්සෙක් ගෙන්නලා කපනවා නේද? දානත් අඩුනේ දෙන්න ඕනේ. වැඩි වෙනව නේ. එහෙනම් කීයක් වෙයිද? 6ක්. 6යි. හරි. තේරෙනවද? දැන් බලන්න මිනිස්සු ගාන අඩු වුණා. දින ගාන මොකද උනේ? වැඩි වුණා. වුණා. මොකද්ද සමානුපාතය? අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. අරින පච මිනිස්සු ගාන 10 ඉඳන් 5ට අඩු වුණා. දින ගාන 3 ඉඳන් 6ට වැඩි වුණා. එකක් අඩු වෙලා අනික වැඩි වෙනවා නම් ප්‍රතිලෝම සමානුපාත. තේරුණාද නෙත්මි? ඔව් සර්. දෙකම වැඩි වෙනවා නම් අනුලෝමයි. එකක් අඩු වෙලා අනික වැඩි වෙනවා නම් ප්‍රතිලෝමයි. තේරුණාද? තේරුණාද? ඔව් සර්. right ලියන්න උදාහරණය. උදාහරණය ලියන්න. පළවෙනි උදාහරණය ලියන්න. වැඩක් නිම කිරීමට අවශ්‍ය
මිනිසුන් ගණන හා දින ගණන. දැක්කද මේක ඒ වගේ උදාහරණයක් නේද? පැහැදිලිද? ඔව් සර්. ඔන්න අපේ පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය. ලියන්න. නිශ්චිත ආහාර ප්‍රමාණයක් ඇති විට නිශ්චිත ආහාර ප්‍රමාණයක් ඇති විට එය අනුභව කරනවා කියන්නේ මොකද්ද? අනුභව කරනවා. අය අනුභව කරන මිනිසුන් ගණන හා එක් පුද්ගලයෙකුට ලැබෙන ආහාර ප්‍රමාණය. ලියාගත්තද? ඔව් සර්. අහගන්න. දැන් මේක ඔය වගේ උදාහරණයක්. නිශ්චිත ආහාර ප්‍රමාණය යන තිබ්බේ ඇපල් ගෙඩි 3යි තිබ්බේ. ආයේ කවුරුත් ඇපල් ගෙඩි ගෙනත් දෙනවද? නෑ සර්. එහෙනම් ඕන නිශ්චිත ආහාර ප්‍රමාණයක් තිබ්බේ. නේද? ආහාර ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඇපල් ගෙඩි 3 නම් 3ම තමයි. හරි. එයා අනුභව කරන මිනිසුන් ගණන මොකද වෙන්නේ? වැඩි වුණා නේද? යාළුවෝ ඇවිල්ලා. ඔව්. එතකොට එක්කෙනෙකුට කණ්ඩ ලැබෙන ආහාර ප්‍රමාණය ඇපල් ගෙඩි ගාන 3 ඉඳන් එකට අඩු වුණා නේද? ඔව් සර්. හරි. දැන් එහෙනම් පැහැදිලිද? ඔව් සර්. right. මම එහෙනම් මේ ටික අයින් කරනවා ඈ. සර්. හරි. ගන්න ඊගා පිටුව. හරි. මොකද්ද මාතෘකාව? වැඩක ප්‍රමාණය මැනීම. වැඩක ප්‍රමාණය මැනීම. වැඩක ප්‍රමාණය මැනීමට අපි භාවිතා කරනවා ඒකක දෙකක්. එකක් තමයි මිනිස් දින කියන ඒකකය. එක් මිනිසෙකුට තනියම වැඩක් නිම කිරීමට ගත වෙන කාලය දිනවලි. හරි. මිනිස් දින කියන එක ගන්නේ මිනිසු කී දෙනෙකුටද? කී දෙනෙකුටද? එක්කෙනෙකුට. එක්කෙනෙක්. එහෙනම් ඔව්. එක්කෙනෙක් තනියම වැඩේ කරනවා නම් අපි ඒවට කියනවා මිනිස් දින කියලා. තේරුණාද? හරි. දැන් ඉතින් තනියම වැඩ කරද්දී ගත වෙන කාලය වැඩිද අඩුද? වැඩි. අර තනකොළ කපන වැඩේ එහෙම හිතන්නකෝ. තනකොළ කපන වැඩේ එහෙම තනියෙන් කෙරුවා නම් සෑහෙන දින ගාණක් යනවනේ. පැහැදිලිද? එහෙනම් මේ සූත්‍රය කොටු කරගන්න. මිනිස් දින ගාන හොයන්නේ මිනිස්සු ගාන වැඩි කරනවා දින ගානේ. හරිද? මේක highlight කරගන්න.
හරිද? ඊළඟ එක තමයි මිනිස් පැය. මේක highlight කරගන්න. එක් මිනිසෙකුට තනියෙන්ම වැඩයක් නිම කිරීමට ගත වෙන කාලය පැයවයි. මේක කොටු කරගන්න. හරිද? මිනිස් පැය හොයන්නේ මිනිස්සු ගාන දින ගානෙන් වැඩි කළා. මිනිස්සේ දිනකට වැඩ කරන පැය ගානෙන් වැඩි කරනවා. හරිද? හරි සර්. මම දෙන්නගෙන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක්. අද කාලේ සාමාන්‍යයෙන් කෙනෙක් පැය කීයක් වැඩ කරනවද දවසකට? දන්නේ නැද්ද? 8ක් 8ක්. ඒ කොහොමද හදාගත්තේ? උදේ කීයටද යන්නේ? වැඩට යන්නේ උදේ. වැඩකට උදේ කී වෙනකොට යන්න ඕනද? 8ට 8ට. ඇයි කාවින්ද දන්නේ නැද්ද? ඈ? හරි. හවස කීයටද වැඩ ඇරෙන්නේ? 5ට 5ට. හදාගන්න ඒ අතරතුර තියෙන පැය ගාන. හරිද? කීයක් තියෙනවද හරි පැය? සර්. පැය කීයක් තියෙනවද? 9. පැය 9යි. එහෙනම් ඔයාලා 8යි. 9යි සර්. එහෙනම් ඔයාලා 8යි කියලා උත්තරේ දුන්නේ. හරි. ඔය අතර අහන්න. ඔය අතර දවල්ට කන්න දෙනවා පැය භාගයක්. තේරුණාද? විනාඩි 30ක් දෙනවා. ඔව් සර්. අය 10ට දෙනවා විනාඩි 15ක්. තේ බොන්න. අය හවස 3ට දෙනවා විනාඩි 15ක්. තේ බොන්න. තේරුණාද? එතකොට එතනට කොච්චරක් වෙලා ගිහිල්ලා තියෙනවද? පැයක් පැයක්. පැයක්. එතකොට පැයක් අඩු කරන්න ඕනේ. තේරුණාද? එතකොට පැය 8 හරි එනන්නේ මේ කියපුව. තේරුණාද? ඔයාලා දන්නවද ජපානයේ වගේ රටවල් වල කොච්චරක් වැඩ කරනවද කියලා? ජපානයේ වැඩ පටන් ගන්න උදේ 7ට. ඉවර වෙන්නේ කීයටද? ඔව්. ජපානයේ කොච්චරක් වෙලා වැඩ කරනවද? පැය 10ක් පැය 10ක් වැඩ කරනවා. 11යි තමයි. එයාලට කෑම ওই විදිහටම දෙන්නේ. කෑමට පැයක් කරපුවම පැය 10ක් වැඩ කරනවානේ. අපේ මිනිස්සුන්ට එහෙම පැය 10ක් වැඩ කරන්න කිව්වොත් මොකද කරන්නේ? උද්ඝෝෂණ කරනවා. තේරුණාද? ජපානයේ කට්ටිය උද්ඝෝෂණ කරන්නේ නැතුව පැය 10ක් වැඩ කරනවා. හරි. වැඩියෙන් වැඩ කරනවා නම් මොනවද කියන්නේ අපි? සාමාන්‍යයෙන් ආයතනවල වැඩියෙන් වැඩ කරනවා නම් OT. OT කියනවා කියලා කියනවා. හෙලෝ. කියන්නේ. මේ නෑ ඒක ලේසියෙන් හදන්න බෑ. මං ඉන්න 8කට මට 8 වෙනකම් පන්ති තියෙනවා. මම හදලා දෙන්න. නෑ. හරි. හරි බයි. නෑ ලැප් එකෙන් හදන්න ඕනේ. ෆෝන් එකෙන් නම් ඔයා කරන්නේ ෆෝන් එකෙන්ද ලැප් එකෙන්ද මට එකක් කියන්න මොකක්ද? ඔයා කරන්නේ ෆෝන් එකෙන් නේ. ෆෝන් එකට හදලා දෙන්න. හරි එක දිගට යන්න. දැන් මේ මං කරන්නේ. ඔයා ඕම මගේ වවුන් නම් බලන්නකෝ මං අර YouTube එකට දාලා තියෙනවා. ඒක පැය කොච්චර තියෙනවද කියලා එක දිගට කරන්න. ඒක ඉතින් එහෙම බෑ ඒක කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති එක හදන්නේ නැහැ. නෑනේ ෂෙඩියුල් නෙමෙයි. ඒ වගේ වනේ. තියෙනවා ඉතින් ක්‍රම. ඉතින් මස්සිනා විතරම දන්නවා කියලා අපි දන්නවා කියලා පොඩ්ඩක් පෙන්නන්න. ඒක. නෑ මම ඇවිල්ලා හදලා දෙන්න. හරි.
හරි. ඔයාලා highlight කරගත්ත ලියාගත්තනේ. හා. හරි. OT ගෙවනවා කියලා කියනවා. ඉතින් වැඩියෙන් වැඩ කරනවා නම් හරි. ඒ වගේ සාමාන්‍ය දැනුමට පොඩ්ඩක් අරන් කියලා දුන්නේ. හරි. බලමු එහෙනම් ඔය යටතේ තියෙන පළවෙනි ගාන. කියව ගත්තද නැහැ? නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරක බංගලාවට යාමට සැලසුම් කිරීමේදී 9 දිනෙකට දින 4ක් සඳහා ප්‍රමාණවත් ආහාර සූදානම් කරගන්නා ලදී. ඕන් ට්‍රිප් එකක් යනවා. කී දිනක් යනවද ට්‍රිප් එක? 9ක් 9 දිනක් යනවා. හරි. 9 දිනක් ට්‍රිප් එක යනකොට කොච්චර දවසක් නවතින්න බලාගෙන වගේද යන්නේ කියලා කැමරා යන්නේ. 4. දින 4ක් නවතින්නයි බලාගෙන යන්නේ. එහෙත් ඉන් තෙදිනෙක් එම ගමනට සහභාගී නොවුණා. ඉතින් ඔහොම තමයි නේ ට්‍රිප් එනවා කියලා සමහරු එන්නේ එන දවසට බොරුවට කෝල් කරනවා නේ බඩේ අමාරු තියෙනවා උනේ හැදිලා ඉන්නේ එහෙම කියලා. ඉතින් ට්‍රිප් එක යන්න වෙන්නේ දැන් කී දිනෙකටද? 6 දිනකට. 6 දිනෙකට. හරි. දැන් ගිය 6 දෙනා මොකද කරන්නේ? හරිද? ට්‍රිප් එකේ දින ගාන වැඩි කරගෙන ඉන්නවා. ඉතින් අපරාධනේ කෑම නේද? අරන් ගියේ වය උස්සගෙන ඉන්නේ. තේනවද? ඒ ගිය 6 දෙනා මොකද කරන්නේ? දැන් වැඩි වුණොත් කෑම කොහමද ඉතුරු වෙනවනේ. ඇයි අර 3 දෙනාගේ කෑමත් එයාලට තියෙනවනේ නේ පැහැදිලිද? ඔව් සර්. හරි. ඒගොල්ලෝ කාලා ඉතින් දින 4ට වඩා ට්‍රිප් එකේ ඉන්නවා. පැහැදිලිද? රයිට්. අපි දැන් ඒ ගාන හදමු. හරි. වගන්ති ලියලායි හදන්නේ. ලියන්න පළවෙනි වගන්ති හිනම්. ලියන්න. ආහාර සෑහෙන. සෑහෙන කියලා කියන වචනේ තේරුම මොකද්ද? සෑහෙන කියන වචනේ තේරුම? අහලා මොකද? සෑහෙන ඔව් හරි සෑහෙනවා කියලා කියන්නේ අවශ්‍ය වෙනව ඇති වෙනවා කියන එක ආහාර සෑහෙන දින ගණන sorry මෙතන මට වචනයක් අමතක වුණා මිනිස් දින ගණන හරි මිනිස් දින ගණන හොයන්නේ කොහොමද සූත්‍රේ කොටු කරලා තියෙන එකෙන් කියන්නේ මිනිසුන් ගණන ගුණ කරනවා දින මිනිසුන් ගණන ගුණ කරනවා දින ගණනේ. දින ගණනේ. මිනිසුන් ගාන 9යි දින ගාන කීයද? 4යි කීයද? 36යි. පැහැදිලිද? ඔව් සර්. දැන් කියනවා අපි හරි 6 දිනෙකට සෑහෙන දින ගණන. දැන් 6 දිනයි නේ ට්‍රිප් එක යනවා කිව්වේ. 3 දිනක් අසනීප වුණානේ. මොකද කරන්න ඕනේ? 36 බෙදන්න ඕනේ කීයද? 6. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. දින කීයද? 6. එහෙනම් දැක්කද? දින 4කට තමයි ට්‍රිප් එක යන්න හිටියේ. දැන් මොකද කරන්නේ? ගිහිල්ලා දින 6ක්ම ඉඳලා එනවා. පැහැදිලිද? ඔව් සර්. හදාගන්න හරි. හරි සර්. හරි ලියාගත්තද? ඊළඟ ගානත් හදමු. දැන් වගන්ති ලියලා දෙන්න හදන්න පුළුවන්. මම හදන්න කියලා දෙන්න ඔයාලා හදන්න. කියව ගන්න ගාන. කියවගෙන මට කියන්නේ මිනිස්සු ගාන කීයද? 9 දෙනා.
9යි. 9 දෙන්නයි. දින 12යි. 12යි. හා. එහෙනම් ලියන්න වාක්‍ය වැඩයේ ප්‍රමාණය මිනිස් දින. වැඩයේ ප්‍රමාණය මිනිස් දින ගණන. වැඩයේ ප්‍රමාණය මිනිස් දින ගණන. වැඩයේ ප්‍රමාණය මිනිස් දින ගණන. හරි. හෙව්වද ඔයාලා දෙන්න? මිනිස් දින ගන්න හෙව්. කීය දෙන්නේ? 108. 108යි. හොඳයි. හරි. දෙවෙනි වාක්‍යය. net මේ හැදුවද? හරි. ඊළඟ වාක්‍ය ලියන්න. එම වැඩෙන් අඩක ප්‍රමාණය මිනිස් දින. 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 අඩක් කියලා කියන්නේ කොච්චරක්ද? අඩක් කියලා කියන්නේ කොච්චරක්ද? ඇහෙන්නේ නැද්ද දෙන්නට පන් කියන එක? අඩක් කියලා කියන්නේ කොච්චර? අඩක් කියලා කියන්නේ කොච්චරද දන්නේ නැද්ද? අයියෝ වැඩක් නැහැ නේ. අඩක් කියලා කියන්නේ භාගයක්. භාගයක් කියන්නේ කොච්චරද? දෙකින් පංගුවක් නේද? එහෙනම් ඔය මුළු වැඩේම මිනිස් දින කීයද? මුළු වැඩේම 12 මිනිස් දින මුළු වැඩේම මිනිස් දින කීයද? 108යි. 108යි. එහෙනම් ඕකෙන් භාගයක් හොයන්න මොකද කරන්න ඕනේ? 108 3ෙන් බෙදනවා. 3ෙන් නෙමෙයි 2කින්. හරි 108 බෙදන්න 2කින්. සමාන දාලා බෙදන්නේ ඈ. net මේ තේරෙනවද? එකසියට බෙදන්නේ කීයෙන්ද? 2කින්. 2කින්. කීයද උත්තරේ? 54යි. 54යි. හරි. net මේ ඇහෙනවද මොකද දන්නේ? නැද්ද? net මේ පුටා නේ?
හරි. netmi වැඩෙන් අඩක් කියන්නේ කොච්චරද? netmi ඇහෙනවද මං කියන එක? හරි. දැන් සම්පූර්ණ වැඩේ කටුණා. සම්පූර්ණ වැඩේ දින 108යි. හරිද? මිනිස් දින 108යි. හරිද? හරි සර්. හරි. ඒකෙන් භාගයක් හොයන්න දෙකෙන් බෙදුවද? ඒකෙන් භාගයක් හොයන්න දෙකෙන් බෙදුවද? ඔව් හරි. ඒකෙන් භාගයක් හොයන්න දෙකෙන් බෙදුවා. හරි. එතකොට උත්තරය කීයද? කොටස 54යි. හරි 54ක් ආවනේ. හා. දැන් ලියන්න අවසාන වාක්‍ය ලියන්න. මිනිසුන් 3 දෙනෙකුට මිනිසුන් 3 දෙනෙකුට මිනිසුන් 3 දෙනෙකුට ගතවන කාලය නැත්නම් මිනිසුන් 3 දෙනෙකුට ගතවන දින ගණන. මිනිසුන් 3 දෙනෙකුට ගතවන දින ගණන. දැන් ගෝවින්ද මොකද කරන්න ඕනේ? 54 3ෙන් බෙදෙනවා. අන්න හරි. එහෙම කළා උත්තරේ ගන්න. ගණන් ටික සේරම හදන්න කියන්න ඊට පස්සේ පන්තිය පටන් ගන්නවා. ගණන් ටික සේරම හදන්න කියන්න ඊට පස්සේ පන්තිය පටන් ගන්නවා. සර් දින 18ක්. හොඳයි. හරි. අපි හදමු ඊගව ගාන. කියව ගන්න ඊගව ගාන. කියවද? ඔව් සර්. මිනිස්සු ගාන කීයද? 10යි. 10යි සර්. 10යි. දින ගාන කීයද? 90යි. 90යි. right. එතකොට මට කියන්න දිනකට පැය කීයක් වැඩ කරනවා? 8ක්. right. එහෙනම් පළවෙනි එකට උත්තරේ මෙන්න මේ වාක්‍යයෙන් ගන්න. ලියන්න වාක්‍ය වැඩයේ ප්‍රමාණය මිනිස් පැය වැඩයේ ප්‍රමාණය මිනිස් පැය ගණන. වැඩයේ ප්‍රමාණය මිනිස් පැය ගණන. හරි. netmi පුළුවන් ද මිනිස් පැය ගණන හොයන්න? ඔව් සර්. හොයන්න.
කීයද? 900. 900. ඇයි ගෝවින්ද මිනිස් පැය ගාණින් වැඩි කරන්නේ නැද්ද? Pasuwai. මිනිස්සු ගාන, දින ගාන, පැය ගාන වැඩි කරන්න ඕන. දෙවෙනි සූත්‍රේ. කීයද නෙත් මේ? කීයද නෙත් මේ? දන්නේ නැද්ද ඒක හදන්න? sir. මිනිස් පැය ගණන. මිනිස් පැය ගණන හොයන සූත්‍රය මොකද්ද? මිනිස්සු ගාන වැඩි කරන්න ඕනේ දින ගානෙන්. ඒක වැඩි කරන්න ඕනේ දිනකට වැඩ කරන පැය ගානෙන් කීයද? තේරුණාද? දෙවෙනි සූත්‍රය දැක්කද? කොටු කරපු දෙවෙනි සූත්‍රය. සම ලිව්වා. උත්තරේ කීයද? හරිද? ඔය උත්තරේ ගත්තද? ඔව් සර්. ඉතින් ඔය උත්තරේ ගත්තා නම් හරි. හරිද? දැන් දෙවෙනි කොටස ඈ දෙවෙනි කොටස වෙන්නේ බලන්න වෙන වැඩි. දැන් මේ කොටස ඉවරයි. මොකද්ද? දවසකට පැය 8 ගානේ වැඩ කරලා මිනිස්සු 10 දෙනෙකුට දින 90ක් යනවලු වැඩේ කරන්න. තේරෙනවද? ඈ? ඔව් සර්. හරි. හැබැයි වැඩට කී දෙනෙක් දෙන්නේ? 10. 15 දෙනා. තේරෙනවද? තව කොහෙන් හරි 5 දෙනෙක් වැඩපුර හොයාගෙන 15 දෙනෙක් එනවා වැඩේට. ඒ 15 දෙනා ඇවිල්ලා දින කීයක් වැඩ කරනවද? 20ක්. 20ක්. තේරුණාද? ඔව් සර්. දින 20ක් වැඩ කරනවා. හරි. එහෙනම් වාක්‍ය ලියන්න. මිනිසුන් 15ක් දින 20ක් වැඩ කරන මිනිස් පැය ගණන. මිනිසුන් 15ක් දින 20ක් වැඩ කරන මිනිස් පැය ගණන. කීයද? කීයද? මිනිසුන් ගණන 15යි දින ගණන 20යි දිනකට වැය කරනවා දිනකට වැඩ කරනවා පැය කීයක්ද? 8ක්.
ගෝවින්ද උත්තරේ ගත්තා නම් කියන්න ඈ. हाँ सर සර් 2400යිද 2400. තේරුණාද? ओह सर ආ. දැන් හොයන්න ඉතිරි වැඩ ප්‍රමාණය. මිනිස් පැය. ඉතිරි වැඩ ප්‍රමාණය මිනිස් පැය. දැන් මුලින්ම තිබ්බ වැඩේ මිනිස් පැය 7200ක් නේද? කොච්චරක් කරාද? කොච්චරක් කරාද? 2400ක් කරලා ඉවරයි. තේරුණාද? එතකොට ඉතිරි ගාන හොයන්න 7200න් 2400ක් අඩු කරනවා කීයද දෙන්නේ? 4800යි. ලියන්න ඒක. පැහැදිලිද? ओह सर හරි. දැන් මේ මිනිස්සු වැඩ කර කර ඉන්නකොට මොකද කරගෙන තියෙන්නේ? පොඩි කේස් එකක් දාගෙන මේ පොඩි කේස් එකක් දාගෙන තුන් දෙනෙක් මොකද කරලා තියෙන්නේ? ඉවත් වෙලා ඉවත් වෙලා ගිහිල්ලා මොකක් හරි වලියක් කේස් එකක් දාගෙන ඔන්න අයින් වෙලා යන්න දෙති තුන් දෙනෙක් තරහ වෙලා. දැන් කී දෙනෙක් ඉන්නවද? දැන් කී දෙනෙක් ඉන්නවද? 7යි 4යි? 7යි නෑ නෑ නෑ. 15 දෙනෙක් හිටියා. කේස් එකක් දාගෙන තුන් දෙනෙක් තරහ වෙලා ගියා. 12යි 12 දෙනෙක් ඉන්නවා. දැන් ඉතින් මයකනේ වැඩේ දැන් අර තුන් දෙනා තරහ වෙලා ගියාම ඒ තුන් දෙනාගේ වැඩත් එක්කලා කරන්න ඕනේ කියලා තේරෙනවද? ඈ තුන් දෙනෙක් තරහ වෙලා ගියා නම් ඊට පස්සේ ඒ තුන් දෙනාගේ වැඩත් එක්කලා කරන්න ඕනේ කියලා තේරෙනවද? ඔව් දැන් මොකද කරන්නේ මේ මිනිස්සු ටිකට වැඩේ කරගන්න බැරි හින්දා දැන් කලින් වැඩ කරේ දිනකට පැය 8යිනේ දැන් කීයක් වැඩ කරනවද? 10යි දැන් අර තුන් දෙනාගේ වැඩත් එක්කලා කරගන්න බැරි නිසා අර තුන් දෙනාගේ වැඩත් එක්කලා කරන්න ඉපැයි වැඩියෙන් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා මේගොල්ලෝ දිනකට පැය 8ක් නෙමේ පැය කීයක් වැඩ කරනවද? 10ක් වැඩ කරනවා. තේරුණාද? ඈ सर හරි. එහෙනම් දැන් අපි ලියනවා මෙන්න මෙහෙම. කොහමද? හරිද? මිනිසුන් සර් එතන ලියන්න ඉන්න නැති හින්දා එහා පැත්තට යන්නද? ඒක තමයි එහා පැත්තේ ඉඳ තියෙයි මං හිතන්නේ ඔයාලට. බලන්න. තියනවද ඉඳ? චුට්ටක් තියනවා සර්. ඒක ලියන්න එන. හරි. මිනිසුන් 12 දෙනෙකුට පැය 10 බැගින් වැඩ කර අවසාන කිරීමට
ගතවන දින ගණන. හරි. මිනිසුන් 12 දෙනෙකුට පැය 10 බැගින් වැඩ කර අවසන් කිරීමට ගතවන දින ගණන. කොහොමද හොයන්නේ? 4800 බෙදන්න ඕනේ 12න්. තේරුණාද? ඊට අමතරව බෙදන්න ඕනේ දිනකට වැඩ කරන පැය ගානක්. පැහැදිලිද? ගෝවින්ද පැහැදිලිද? ඉස්සරලා නම් අපි මිනිස්සු ගානෙන් විතරනේ බෙදුවේ දින ගාන හොයන්න නේද? දැන් අර මෙතන පැය ගානත් සම්බන්ධ නිසා පැය ගානෙනුත් බෙදන්න ඕනේ. තේරෙනවද? ඈ? ඔව් සර්. මේ බිඳුවට මේ බිඳුව කැපුවා. 12ට 48ට 12 කීයද? 4. 4. 4යි. මේ බිඳුවත් කපලා දාන්න බිඳුව. එහෙනම් උත්තරේ කීයද? 40. දින 40යි. ඔන්න ඒ ගාන හදලා ඉවරයි. රයිට්. හදාගන්න ඔයාලට ওই පැත්තේ ඉන්නේ නැත්නම් එහා පැත්තේ හදාගන්න කමන්නේ. හරි. ලියාගෙන ඉවරද? ඔව් සර්. අයින් කරනවා ඈ. හා සර්. දැන් ඔයාලා මෙන්න මේ ගාන හදන්න පුළුවන් නේද? පළවෙනි ගාන පුළුවන්ද?
සර් හ්ම් දින ගණන 9යි හොඳයි ඈ හරි කාවින්ද්‍ර තවද 9 නෑ සර්. හදන්න දන්නේ නැද්ද නෑ. ඉස්සරලම වැඩේ ප්‍රමාණය මිනිස් දින ගණන හොයාගන්න මිනිස් දින ගණන හොයන්න දන්නව නේද මිනිසුන් ගාන දින ගානේ වැඩි කරන්න 15 විව 6 හරිද කාවින්ද ඊළඟට ඔයාට හොයන්න පුළුවන් මිනිසුන් 10ක් සඳහා වැය වෙන දින ගණන ඒක හොයන්න අර උත්තරේ කීයද බෙදන්නේ 6න් 6න් නෙමෙයි 10න් බෙදන්නේ තේරුණාද ඕක ඔව් සර්. කාවින්ද මේ ගාන වගේ හරිද අපි මේ හැදුවේ මේ මැද තියෙන ගාන මේ වැඩේ පේනවද මේක පේනවද ඔව් සර්. ඕන් ඔය ගාන වගේ තේරුණාද හරිද 9 කියලා උත්තරේ ගත්තද ගෝවින්ද ඔව් සර්. හරි දෙවෙනි ගාන හදමු හලියන්න දෙවෙනි ගාන වගන්තිය එක් යන්ත්‍රයකට ගතවන කාලය එක් යන්ත්‍රයකට ගතවන කාලය එක් යන්ත්‍රයකට ගත වෙන කාලය කොච්චරයිද අනේ සෝරි යන්ත්‍රයක් නෙමෙයි කරාමයක් නේද හරිද ඒක යන්ත්‍රයක් නෙමෙයි ලියන්න එක් ජල කරාමයකට ගත වෙන කාලය එක් ජල කරාමයකට ගත වෙන කාලය කොච්චරයිද කොච්චරයිද පැය දෙකෙන් එකයි. පැය දෙකෙන් එකයි කියන එක අපෝ කොහොමද කියවන්නේ කොහොමද පැය දෙකමාර. දෙකමාරක් කොහෙද පැය ඔය කීයේ තියෙන්නේ පැය භාගයයි භාගයක් පැය භාගය කියන්නේ මිනිත්තු කීයද 30ක් හරි ලියන්න ඔයාලා සමානයි මිනිත්තු 30යි මිනිත්තු 30යි හරිද හරි සර්. දැන් ලියන්න කරාම දෙකකට ගත වෙන කාලය කරාම දෙකකට ගත වෙන කාලය දෙකකට ගත වෙන කාලය හොයන්න මොකද කරන්න ඕන කලින් ගානේ මිනිස්සු 10කට ගත වෙන කාලය හොයන්න මොකද කරේ 10න්
10 මොකද කරේ? දහයෙන් ඔයාලා මොකද කරේ? ඈ වැඩි කෙරුවා. වැඩි කරුවද? ඉස්සල්ලා දැන් ගෝවින්ද 10න් වැඩි කරුවද උඩ උඩ ගානේ? මිනිස්සු 10කට ගත වෙන කාලයක් බෙදුවා මොකද කරේ? බෙදුවා බෙදුවා. එහෙනම් මේකෙත් යන්ත්‍ර දෙකකට ගත වෙන කාලය හොයන්න මොකද කරන්න ඕනේ? බෙදන්න දෙක. ඕනේ. බෙදන්නයි ඕනේ. තේරුණාද? තේරෙනවද? ඔව් සර්. හරි. එහෙනම් ওই මිනිත්තු 30 කීයෙන්ද බෙදන්නේ? දෙකේ. දෙකෙන් බෙදන්න. එතකොට උත්තරේ එනවා මහලවල් කීයක් එනවද? 15යි 15ක් වෙනවා. හරි නේද ඒ ගාන? හරි සර්. හරි අපි ඊගාව ගානත් හදමු. හොඳට ගාන කියව ගන්න. කියවද නෙත්මි? නෙත්මි. හරි. හොඳට වැඩ කරන්න පුළුවන් ගෑනුන්ටද පිරිමින්ටද? හොඳට වැඩ කරන්න පුළුවන් ගෑනුන්ටද පිරිමින්ටද? කාටද? පිරිමින්ට කොච්චරක් වැඩ කරනවද පිරිමි කෙනෙක්? දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩ කරන්න. ඒ කියන්නේ ඉතින් ගෑනු කට්ටිය වෙලට බහැපුවම කයි එක ගහ ඉන්නවා වැඩක් කරන්නේ නෑනේ. ඒ හින්දා ඒ කියන්නේ නේ ගෑනු කෙනෙක් ගෑනු අය දෙන්නෙක් වැඩ කරන වැඩ ප්‍රමාණය එක පිරිමි කෙනෙකුට පුළුවන්ලු. තේරුණාද? ඔව් සර්. right. එහෙනම් මෙන්න මෙහෙම කරන්න. හරිද? right. ඔයාලා හොයන්න right මම වාක්‍ය කියන්නම් හොයන්න ලෑ. හරි. ලියන්න. මෙහෙම ලියන්න. පැල සිටුවීමට ගතවන ගැහැණු දින ගණන. පැල සිටුවීමට ගතවන ගැහැණු දින ගණන. පැල සිටුවීමට ගතවන ගැහැණු දින ගණන.
පැල සිටුවීමට ගත වන ගැහැණු දින ගණන. පුළුවන් ද හොයන්න? පැල සිටුවීමට ගත වෙන ගැහැණු දින ගණන. පැල සිටුවීමට ඔව් 96යිද? ඔයා කීයද කීයෙන් වැඩි කරේ? සර් 80 6 16යි. සර් 80 6000 නෙමෙයි වැඩි කරන්නේ. පහනේ තියෙන්නේ. පහ වැඩි කරන්නේ 16. සර් 80 නේ 80 80 හරි. හරිද නෙත්මි? හරි සර්. දැන් හොයන්න පැල සිටුවීමට ගත වෙන මිනිස් දින ගණන. පැල සිටුවීමට ගත වෙන මිනිස් දින ගණන. ඉස්සලා ගැහණු දින ගණන නෙවෙයි. දැන් මිනිස් දින ගණන. පැල සිටුවීමට ගත වෙන මිනිස් දින ගණන. පැල සිටුවීමට ගත වෙන මිනිස් දින ගණන. සර් දින 40යි දෙකෙන් බෙදන්න ඕනේ නේ. සර් ඔව්. කීය දෙන්නේ? 40යි. 40යි හොඳයි. හරි. දැන් යටින් ලියන්න මිනිසුන් 8 දිනෙකට ගත වෙන දින ගණන. මිනිසුන් 8 දිනෙකට ගත වෙන දින ගණන. මිනිසුන් 8 දිනෙකට ගත වෙන දින ගණන. හදලා ගත්තා නම් උත්තරේ කියන්න.
40ද? 5 කීයද? 5යි. 5යි. 8ෙන් බෙදුවා මේ 8ෙන් බෙදුවනේ නේද? ඔව් සර්. හොඳයි. හරි. ඊළඟ ගාන හදන්න මේ බැකෝ යන්ත්‍ර කියලා කියන්නේ මිනිස්සු කියලා හිතලා බලන්න ගාන හදන්න එනවා. බැකෝ යන්ත්‍ර කියන්නේ මිනිස්සු කියලා හිතලා ගාන හදන්න. ඕකේ. උත්තරේ 10ද? මඩ ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර 5කට එමු කාර්ය සඳහා දින 20ක් ගත වේ. එතකොට 5 වරක් 20 කීයද ඔයාලට? 100යි. 100. 100 10 මෙතන හොඳයි ඈ. රයිට් හොඳ ළමයි දෙන්න.
හරිද? හරි සර්. හරි. ගන්න එහා පිටුව. හා. 8 වෙනි ගානත් හදන්න බලන්න. හැබැයි මතක තියාගන්න වැඩකින් භාගයක් ඈ. මතකද අපි ඔය වගේ ගානක් ඇදුවා? වැඩකින් භාගයක්. හොඳට කියවලා තේරුම් අරන් හදන්න මේ ගාන. සර් ඒක කියලා දෙන්නකෝ. ඉස්සරවම ලියන්න වාක්‍ය වැඩ ප්‍රමාණය නෙමෙයි මෙහෙම ලියන්න. වැඩකින් භාගයක් මිනිස් දින ගණන. 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 හරිද? මිනිස් දින ගණන හොයන්නේ කොහොමද? හරි සර්. වැඩි කිරීම 15. 15 වැඩි කළා හොයන්න. හාරසිය 50යි. 450යි. හරි. දැන් ඔය වැඩකින් භාගයක්නේ. සම්පූර්ණ වැඩේ මෙහෙනම් කොච්චරයිද? ඈ? මම සර්. 900යි. 900යි සර්. ඔව් ඒක හොයන්නේ කොහොමද? 450 දෙකින් හරි. එහෙනම් ලියන්න සම්පූර්ණ වැඩ ප්‍රමාණය මිනිස් දින ගණන කියලා ලියලා සම්පූර්ණ වැඩ ප්‍රමාණය මිනිස් දින ගණන කියලා ලියලා උත්තරේ ගන්න දෙකෙන් වැඩි කරලා. සම්පූර්ණ වැඩ ප්‍රමාණය මිනිස් දින ගණන කියලා ලියලා උත්තරේ ගන්න. හරි සර්. හරි සර්. දැන් හදන්න පුළුවන් වෙයි. පුළුවන්ද එතනින් එහාට?
75ද 900 බෙදන්න ඕන කීයද? හරි උත්තරේ 75 තමයි. හරි එහෙනම් අපි අදට පන්තිය නතර කරමු. හරිද? හරි. ඕකේ. ආ සර් හරි. ඕකේ අහන්න ඕකේ ටියුට් එකේ ඉතුරු ගණන් හදන්න එපා. හැබැයි තව පිටු දෙකක් විතර එහා පැත්තේ පිටුවක් විතර එහා පැත්තේ දාලා තිනවා ගෙදර වැඩ ටික. 10 එක අභ්‍යාසයයි 10 දෙක අභ්‍යාසයයි අච්චු පොතේ. තේරුණාද? ඔව් සර්. ඒ දෙක කරන්න. ඕකේ ඉතුරු ගණන් ටික කරන්න එපා. ඉතුරු ගණන් ටික අමාරු. ඉතුරු ගණන් ටික මම පන්තියේදී මෙහෙම කියලා දෙන්නම් හදන්න. ඊට කලින් 10 එක අභ්‍යාසයයි 10 දෙක අභ්‍යාසයයි කරන්න. ආ සර් හරි. එහෙනම් අදට නතර කරමු. thank you sir හරි. ඉවරයි එහෙනම් ඈ. හරි.